නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහැවත් පින්වතුනේ, මිනිසෙකුට ජීවිතේ පිනක් කරගන්නවා නම්, කුසලයක් කරගන්නවා නම්, යහපතක් කරගන්නවා නම් ඒකට තියෙන්න ඕන දක්ෂකමයි. දක්ෂකම නැතුව පින්වතුනේ පින් කරගන්න බෑ. දක්ෂ නැති කෙනෙකුට දන් දෙන්නත් බෑ. දක්ෂ නැති කෙනෙකුට සිල් රකින්නත් බෑ. දක්ෂ නැති කෙනෙකුට දහම් දැනුමක් දියුණු කරගෙන ප්‍රඥාවක් වඩන්නත් බෑ. ඒ නිසා මේ ඔක්කොම දක්ෂකම්. විශේෂයෙන් මිනිසෙකුගේ ජීවිතේ ගිහි පින්වතුන්ලා විදිහට ගිහි කෙනෙකුට තමන්ගේ ජීවිතේ රැස් කරගන්න පුළුවන් ලස්සන පිනක් දානය කියලා කියන්නේ. ඒ දානමය පින කරගනිද්දී දන් දෙන කෙනා දක්ෂ වෙන්න ඕන. තමන්ගේ පින මහත්ඵල කරගන්න, මහානිසංස කරගන්න, පින ලස්සන කරගන්න. එහෙම වුණොත් තමයි යාට දානයේ සම්පත්තිය බවට පත් වෙන්නේ. දන් දෙන කෙනෙක් දානෙහි දක්ෂ වීත්තේ කොහොමද? ඒක තමයි අද මේ දේශනාවෙන් අපි අහන්නේ. දම්පැන් පූජා කරන පින්වතුන්ලාට, දානයට ආස පින්වතුන්ලාට, ඒ වගේම පින් කරන්න කැමති පින්වතුන්ලාට මේ බණපදයේ ගොඩාක් හිතට සතුට උපදින උතුම් බණපදය මාඝ සූත්‍රය ඇසුරු කරගෙනයි අපි මේ ධර්මය ඉගෙන ගන්නේ. අද දේශනාවට දායකත්වයෙන් දරන්නේ ඉතාලියේ නාපෝලි නගරයේ වෙසෙන දොන් ගයානින්දික වීරසිංහ මහත්මයා, සුජීවා සඳමාලී සහ චමොදු ලොරෙන්සෝ, මනුජ බිම්සර, විමන්සා අනුත්තරී, පින්සර ආදිත්‍ය ඇතුළු ඒ දූ දරුවෝ සෑම සියලු දෙනා එක රාශි වෙලා ධර්ම දානයේ ප්‍රධානතම අරමුණ ගයානින්දික වීරසිංහ මහතාගේ 50 වෙනි ජන්මදිනය නිමිති කරගෙන එතුමාට නිදුක් නිරෝග සුව පිණිස, දීර්ඝායුෂ පිණිස ගෞතම සාසනය තුල නිරතුරුව උතුම් කලන මිතුරු ඇසුරු ලැබමින් වාසය කොට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඒකාන්තයෙන් මේ ධර්ම දානයේ හේතු වාසනා වෙත්වා කියන ප්‍රාර්ථනාවෙනුයි අද මේ උතුම් ධර්ම දානය කියලා කියන්නේ පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාරනවා යෝච අමතන් දදෝ හෝති යෝ ධම්ම මනුසාසති. යමෙක් ධර්මයේ බෙදන්නේද, ධර්මයේ දන් දෙන්නේද, ධර්මයේ පරිත්‍යාග කරන්නේද, ඔහු අමෘතය දන් දෙන්නේ. මේ ලෝකයට අමෘතය දෙනවා ධර්ම දානය කරන කෙනා. අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රූන් වහන්සේනේ මේ ධර්මයේ දන් දුන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේ ධර්මයේ දන් දීම පිණිස මුත්ත චාගෝ, ඕන වෙලාවක දහම් පදයක් කියලා මිනිසෙකුගේ ජීවිතේ නිවන්න සූදානමින් ඉන්නවා. පයත පානි ධර්මයේ දීම පිණිස සෝදාගත් අත්‍යතිව ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ළඟට යාච යෝගෝ, දහම් පදයක් අහගන්න, ජීවිතයේ අර්ථය අහගන්න ඉල්ලාගෙන ඉන්න සුදුසුයි. අනේ ස්වාමීනි, මගේ ජීවිතේ මේ බඳු ගින්නකින් දැවෙනවා. මගේ ජීවිතේ සනසවා ගන්න පිළිවෙලක් කියා දෙන්න. එහෙම අහගෙන ඉන්න සුදුසුයි බුදුරජාණන් වහන්සේ.
එසේ භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණි අය අමෘතය ලබා සැනසුණානේ. ඒ බුදුරජාන් වහන්සේ මහා කරුණාවෙන් 45 වසරක් පුරාවටම ලෝකයට අමෘතය වෙදුවා. බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක මහා සංගරුවන් වහන්සේලා උතුම් රහතන් වහන්සේලා මූලික වෙලා ඒ අමෘතය ආරක්ෂා කළා. සංගායනා අනුසංගායනා කර කර මේ අමෘතය රැක්කා. ලංකා භූමියට ඒ අමෘත දායාදේ ලබා දුන්නේ අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ, අපේ ආදී ගුරුදේවයන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ ඒ අමෘතය ලබා දුන්නට පස්සේ මේ ලාංකීය ජනය අමෘතය වැළඳගත්තා. අමෘතයෙන් ජීවිතේ සනහා ගත්තා. පහුකාලින ඔය බැමිණිටියා සාය ඇතිවෙච්චි කාලවකවානු විදින පිංගුතුනි මේ ධර්මාමෘතය ග්‍රන්ථාරූඪ කළ යුතුයි කියලා රහතන් වහන්සේලා කල්පනා කළේ. ඉතින් ඔහොම මේ ධර්මයේ පැමිණලා තමයි අපේ කල්යාණ මිත්‍ර, අපගේ ගුරු දේවෝත්තම, පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ අමෘතයේ තියෙන ප්‍රණීත සුවය, මේ අමෘතයේ තියෙන සැපය අපේ හදවත් වලට දැනෙන විදිහට මේ ධර්මයේ කියා දුන්නේ. එනිසා අද ධර්ම දානය කරන මේ පින්වත් ගයානින්දික මහත්මයා ගොඩාක් සතුටු වෙන්න තමන්ගේ ජන්ම දිනයේ නිමිති කරගෙන අද මේ සිද්ධ කරන්නේ අමෘත දානය. මාඝ කියන තරුණයා ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ළඟට පැමිණිලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මොකද්ද මාඝ තරුණයා අහපු ප්‍රශ්නේ? යමක් කිල්ලා පැමිණෙන්ට යුතු දානපති වී ගෙදර වසනා පිනේ ඵල ගැන හඳුනන පින් කිරීමට රුචිව සිටිනා කෙනෙකු නිසි ලෙස සලකා අනුන්හට දම්පැන් පුදන විට දාන සම්පත කුමක්දැයි භගවතාණෙනි කියා දෙනු මැන. දාන සම්පත මොකද්ද? දන් දෙනකොට ඒ දාණයට තියෙන සම්පත්තිය. දන් දෙන කෙනා තමන් තුළ ඇති කරගත යුතු සම්පත්තිය. ඒක මොකක්ද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ මාඝ තරුණයාට ගාථාවෙන් පිළිතුරු දුන්නා. මේ ගාථා හරිම සුන්දරයි. පින්වතුන්ලාට තිරේ දර්ශනය වෙනවා. මේ උතුම් ගාථා මාත් සමග සජ්ජායනා කරන්න. යජස්සු යජමානෝ සම්බත්තච විප්පසාදේහි චිත්තං ආරම්මනං යජමානස්ස යඤ්ඤං එත්ත පතිට්ඨාය ජහාති දෝසං. දන් පැන් පූජා කරන හැම විට පහදාගත යුතුයමය ඔබගේ සිත. දන් දෙන කෙනෙකුගේ මූලික අරමුණ දම් පිදීම බව දැනගත යුතුයමය. මෙලෙසින් සිත පිහිටුවා කරන විට දුරු වී යනු ඇත හැම දොස් එම විට. දානේ පූජා කරන්නට කෙනෙක් සැරසුණත් දම් පූජා කරන කෙනෙකුගේ හටගන්න අදක්ෂතා තමයි හිත අපහදිනවා. හිතේ පැහැදීම නැති වෙලා යනවා. හිතේ පැහැදීම නැති වුණා කියලා කියන්නේ තමන්ගේ දාන සම්පදාව වෙනසුණා. ඊළඟට දන් දීම කියන අරමුණෙන් ඔබ්බට ගිහිල්ලා වෙන අරමුණු ඔළුවට එනවා. ප්‍රසිද්ධිය මුලට එනවා. අනිත් අයට මේ දානේ දීම ගැන නිකන් පෙන්නිල්ලක් ඔළුවට එනවා. මම මෙහෙම දන් දෙන කෙනෙක්. ඒ වගේ අදහස් එනවා. ඒ බඳු අදහස් වලින් කෙලිටුණාට පස්සේ අර දානේ පූජා කරන එක දොස් සහිත එකක් බවට පත් වෙනවා. එතකොට බලන්න දානය කියලා කියන්නේ ලොකු දක්ෂකමක් නේ. දන් දෙන කෙනාට තියෙන්න ඕනේ මූලිකම දක්ෂකමක් තමයි පින්වතුනි. මම මේ දෙන දාණය මට විපාක තියෙන එක. අත්තිදින්න මේ දෙන දාණයෙන් මට ගොඩාක් විපාක තියෙනවා. දානෙ දෙනවා කියලා කියන්නේ හොඳ එකක්. දානෙ දීම කියලා කියන්නේ වටින එකක්. මම මේ දානෙ උදෙසා වියපැහැදම් කරන එකම එක මුදලක්වත් මා සතු ධනයක්වත්
අපතේ යන්නේ නන්නේ. මට මේක ගොඩාක් ප්‍රයෝජනයි. මේක මගේ ජීවිතේට රැකවරණයක්. ආන් එහෙම හැඟීමක් එයාට තියෙන්න ඕනේ. ඒ බඳු කෙනා තමයි හරියට දානයක් කරන්නේ. නැත්තම් දානෙ දෙනවා කියනවා මිනිස්සු සමහරවිට මෙහෙම හිතනවා කියනවා. අපේ අත්තලාගේ මුත්තලාගේ කාලේ ඉඳලා මේ දවසට දානෙ දෙනවනේ. ඕක අකණ්ඩව පවුලේ කරගෙන ආපු දානය. ඒ නිසා ඉතින් අපි ඒක කඩන්න හොඳ නැහැනේ. ආන් එහෙම හිතලා කියනවා සමහරු දන් දෙන්නේ. ඒ අයට මේ දාන දෙන එකේ විපාක තියෙනවා. මේක හොඳ දෙයක් එහෙම හැකින් නෑ. ඒ අය කල්පනා කරනවා මේක ඉතින් පරම්පරාවෙන් කරගෙන එන එක. ඒ නිසා අපි දෙන්න ඕනේ. අපි ඕක කැඩුවොත් එහෙම අපේ ඥාති අපිට දොස් කියයි මේ ඈත අතීතේ ඉඳලා කරගෙන ආපු දානේ මේකුන් කඩාකප්පල් කළා කියලා. ඔහොම අදහස් එනවනේ. ඒ නිසා දානේ පූජා කරනවා. ඒක බුදුරජාණන් වර්ණනා කළේ නෑ. භාග්‍යතුන් වහන්සේ වදාලා දන් දෙන කෙනාට හිතක් තියෙන්න ඕනේ. මම මේ දානේ පූජා කිරීම මට ප්‍රතිඵල සහිත එකක්. එයා වන්දනාමාන කරනකොට සංගරුවන් වහන්සේලාට දන් දෙනවා නම් එයා ගෞරවයෙන් වඳිනවනේ, පුදනවනේ. ඇතැම් වූ සංඝයා වඩිනකොට පාවඩ එලනවා. ගෙවල් වල දාන කරනකොට උඩුවියම් බඳිනවා. ගොඩක් ගරු සත්කාර දක්වනවා. ගරු සත්කාර දැක්වින කෙනා ඒ ගරු සත්කාරය දක්වන්න ඕන. අත්තිහුතං. මේ ගරු සත්කාර දැක්වීම කියලා කියන්නේ මට මගේ ජීවිතේ ලොකු ප්‍රතිඵලයක් උපද්දලා දෙන එකක්. මට සැපයක් උපද්දලා දෙන එකක්. ගරු සත්කාර දැක්වීම කියලා කියන්නේ කාටවත් පේන්න ලෝකෙට පේන්න කරන එකක් නෙමෙයි. ඒක තමන්ට පිනක් සලකා කරන එකක්. අත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ. හැඟීමක් තියෙන්න ඕනේ. මේ ජීවිතය ඇතුලේ අපි හොඳ දෙයක් කළොත් හොඳ විපාක. නරක දෙයක් කළොත් නරක විපාක. එහෙම එකක් මේ ලෝකේ තියෙනවා. යහපත කරන කෙනාට යහපත් විපාක ලැබීමකුත් අයහපත කරන කෙනාට අයහපත් විපාක ලැබීමකුත් මේ ලෝකේ තියෙනවා කියලා දැක්මක් මිනිසෙකුට තියෙන්න ඕනේ. ඊළඟට එයාට තියෙන්න ඕන අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ. මෙලොවකුත් තියෙනවා පරලෝකුත් තියෙනවා. මෙලොව ගැන විතර නෙමෙයි හිතිය යුත්තේ පරලෝක ගැනත් හිතිය යුතුයි. ආන් එහෙම හැඟීමක් තියෙන්න ඕනේ. ඒ බඳු කෙනෙකුට තමයි පින්වතුනි හොඳට හිත පහදවාගෙන අතහැරීමම මූලික කාරණේ කරගෙන දම්පැන් පිදීමම මූලික කාරණේ කරගෙන දන් දිය හැකි. නැත්නම් දානෙ දෙන්න ගියාමත් වරදිනවනේ. දැන් දානෙ දෙද්දී යමෙකුගේ දානයක් මහත්ඵල මහානිසංස කරවන්න හැකියාව තියෙන්නේ කාට දානෙ දුන්නොත්ද? අනුත්තර පින්කෙත්. ශ්‍රාවක මහා සංඝරත්නයට රහතන් වහන්සේලාගේ ගුණ සිහි කරගෙන ශ්‍රාවක මහා සංඝරුවනට පූජා කරන දානේ මහත්ඵල මහානිසංස ගෙන දෙනවා. ශ්‍රාවක සංඝරුවන් වහන්සේ මුණ ගැහිලා තිබුණත් ඇතැන් කෙනෙකුට තමන්ගේ දානේ හරියට කරගන්න බැරුව යනවා තමන්ගේ තියෙන දෝෂය නිසා. බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ගාව දක්ෂකම තිබුණේ නැත්තම් තමන්ගේ අදක්ෂකම නිසා දානේ පින අඩු වෙලා යනවා. මොකද පින්වතුනි තමන්ගාව තියෙන්න ඕන දක්ෂකම? පුබ්බේව දානා සුමනෝ. දානේ දෙන්න කලින් ගොඩාක් හිතේ පැහැදීමෙන් දෙන්න ඕන. දදං චිත්තම් පසාදේ. දානේ පූජා කරන වෙලාවේ හිතේ පැහැදීම රකින්න ඕනේ. දත්වා අත්තමනෝ හෝති. දන් දුන්නාට පස්සේ දීපු දානේ ගැන හිත හිතා සතුටටපත් වෙන්න ඕනේ. ඒක අවස්ථාවක පින්වතුනි උපාසක මහත්තයෙක් දානයක් පිරිකරක් එක්ක දානයක් දෙන්න කල්පනා කළා. ගෙදර හැදුවා ඔන්න වටින පිරිකරකුයි හොඳ ප්‍රණීත දානෙකුයි. ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරවාගෙන එන්ට විහාරයට ගියා. විහාරේ වැඩ සිටි රහතන් වහන්සේ නමක්. දැන් රහතන් වහන්සේ කිව්වට බාහිරින් අඳුනන්න පුළුවන්ද? බාහිරින් රහතන් වහන්සේලා අඳුනන්න බෑ. බාහිරින් රහතන් වහන්සේලා හොයන්න බෑ. රහතන් වහන්සේ කියලා මේ ලොකු පුටුවක වාඩි වෙලා ඉන්නේ. රහතන් වහන්සේ කියලා නිකන් අතපය පළල් කරගෙන ඉන්නේ. එහෙම බාහිරයට හොයන්න බෑ. සාමාන්‍ය කෙනෙක් විදිහටමයි. කිව්වා අනේ ස්වාමීනි අපේ ගෙදර දානේකුයි පිරිකරකුයි මං ලැහැත්ති කළා. වඩිමු ඔබ වහන්සේ කිව්වා. අනේ ඉතින් වඩම්මගෙන යනවා. වඩම්මන් යද්දි මේ උපාසකතුමාගේ සිත අර රහතන් වහන්සේ තමන් වහන්සේගේ හිතෙන් දැක්කා. මේ උපාසකතුමා හරි ඉක්මනට අපහදින චරිතයක්. ඉක්මනට අපහදිනවා. මේ දෝෂය මේ උපාසකතුමාගෙන් ඉවත් කරන්න ඕන කියලා රහතන් වහන්සේ කල්පනා කළා. ඒ රහතන් වහන්සේ ඒකට අවස්ථාවක් බලමින් හිටියා.
ගමන් කරන්න තිබුණු පාරේ ඉස්සරහා තිබුණා ටිකක් විශාල ප්‍රමාණයේ වතුර වලක්. මේක මඩත් එක්ක තියෙන වතුර වල පාරේ වැස්සට පිරලා තිබුණේ. සාමාන්‍යයෙන් මේ වලෙන් මඩ තවරාගන්නේ නැතුව යමෙක් එහා පැත්තට යනවා නම් චූට්ටක් පයින්න ඕනේ. නිකන් කකුල උස්සලා පොඩ්ඩක් පයින්න වෙනවා. එහෙම නැත්නම් ඉතින් මේ වල මැද්දට අඩිය තියලා මඩත් ගාගෙන තමයි යන්න වෙන්නේ. එතකොට මේ රහතන් වහන්සේ අර වල ළඟට ඇවිල්ලා චූට්ටක් සිවුර උස්සලා මෙහෙම පියවරක් උස්සලා පැන්න. දැන් උපාසකතුමා යන්නේ රහතන් වහන්සේට පිටිපස්සේ. රහතන් වහන්සේ පයින් හැටි දැක්කා. දැක්ක මං හිතුවා හපුවේ. හරි අසංවර භික්ෂුවක් නෙවෙයි මම මේ එකතු කරගෙන ඇවිත් තියෙන්නේ. පැන්නනේ. මේ අඩියක් තියලා සංවරව යන්න තිබ්බ එකේ පැන්නා නොවේ. මේ භික්ෂුවට නම් පිරිකර ඕනේ. දැන් ඉතින් එකතු කරගෙන යන්නේකේ දාන ටික පූජා කරනවා. එහෙම හිතුවා. එතකොට අර තමන් පූජා කරන්න හිටපු දාණය ඔහු බලන්න අඩු කරගත්තා. සංඝයාට පිරිකරක් පූජා කරන්න හිටපු එක ඔහු හිතින් පිරිහලා ගත්තනේ. ඊට පස්සේ තව ටිකක් දුර යනකොට තවත් තියෙනවා අර වගේම මඩ පිරිච්චි වතුර වල. හැබැයි ඒකේ කිසි අපහසුයක් නැතුව කොහොම කකුල ටිකක් උස්සලා තිබ්බනම් පහසුවෙන් යන්න පුළුවන්. රහතන් වහන්සේ මේ පුංචි වතුර වලට මෙහෙම කකුල මැදට තිබ්බා. තියලා මඩ තවරාගෙන තමයි එතරට වැඩම කළේ. දැන් උපාසකතුමාට එකපාර හිතාගන්න බැරුව ගියා මේ මොකද්ද මේ වුනේ? ඒ උපාසකතුමා කිව්වා ස්වාමීනි ඇයි ඔබ වහන්සේ එහෙම කළේ? ඇහුවා ඇයි උපාසකතුමනි? නෑ ස්වාමීනි කලිනුත් අපට මඩවලක් හම්බ වුණා. ඒ මඩවල ස්වාමීනි මීට වඩා ලොකු එකක්. ඇත්තටම ඔබ වහන්සේ සංවරව වඩිනවා නම් ඔබ වහන්සේට ඒ මඩවලේ මේ පියවරක් තියලා බැහැලා වඩින්න තිබුණා. ඔබ වහන්සේ එකෙන් පැන්නා. දැන් මේ මඩවල කිසි අපහසුාවක් නැතුව ඔබ වහන්සේට වැඩම කරන්න පුළුවන් එකක්. නමුත් ඔබ වහන්සේ මේ මඩවලට බැස්සා. මොකද්ද මේකට හේතුව කියලා ඇහුවා. එතකොට රහතන් වහන්සේ කිව්වා උපාසක දැන් කලින් මඩවලින් පැනලා මට පිරිකර නැති වුණා. දැන් මේ මඩවලින් පැන්නා නම් මට දානෙත් නැති වෙනවා කිව්වා. කියෝ ගමන් තමයි උපාසකතුමාට තේරුණේ අපේ මේ මගේ හිත දකින්න තරම් දියුණු චිත්ත ශක්තියක් දියුණු හැකියාවක් තියෙන උතුම් භික්ෂුවක් නෙමේ. බලන්න එතකොට පින්වතුනි දම්පැන් පූජා කරන කෙනා තමන් දන් දෙන කෙනා නම් තමන් ළඟ තමයි තියෙන්න ඕනේ සිත අපහදවා නොගැනීම. සිතේ පැහැදීම රැක ගැනීම. ඒක තියෙන්න ඕනේ තමන් ළඟ. තමන් ළඟ තමයි තියෙන්න ඕනේ මම දානි පූජා කරනවා. මේක මං කරන්නේ කිසිම ලාභ අපේක්ෂාවක් කිසිම කීර්ති අපේක්ෂාවක් එහෙම එකක් උදෙසා නෙවෙයි. මං දම්පැන් පූජා කරනවා. දානය කියලා කියන්නේ බුදුවරු වර්ණනා කරපු එකක්. නුවණැත්තෝ වර්ණනා කරපු එකක්. සත්පුරුෂයෝ වර්ණනා කරපු එකක්. මං ඒ දානේ පුරුදු කරනවා. අන්න එහෙම හිතලා තමයි දානේ දෙන්නේ. දම් පිදීමමයි මූලික අරමුණ. දැන් සමහරවිට යම් කිසි කෙනෙක් අපි හිතමු සංඝයා උදෙසා ආවාසයක් කෙරෙව්වා කියලා. ආවාසය කෙරෙව්වාට පස්සේ ඇතමෙක් බලාපොරොත්තු වෙනවා. ඒ ආවාසය කෙරෙව්වේ මමයි කියලා ලොකුවට පුවරුවක් ගැසීමනේ. එතකොට ඒ පුවරුව ගැසීම කියන එක ඉලක්ක කරගෙන කවදාවත් අර පින්කම කරන්න හොඳ නැහැ. තමන්ගේ නම ප්‍රසිද්ධ වෙන එක ඉලක්ක කරගෙන කවදාවත් ඒ පින්කම කරන්න හොඳ නැහැ. අපි කරන පින්කමේ මූලිකම අරමුණ මොකද්ද? පිනමයි. මම මේ දානේ පූජා කරන්නේ මට පිනක් රැස් කර ගැනීම පිණිසයි. දානය කියලා කියන්නේ ජීවිතයට බොහෝ කල් සැප සලසන පින. ඈත අතීතයේ අපේ මහා බෝධි සත්වයෝ සංසාර ගමනේ එනකොට මහා සිටුපවුල වල උපන්නා. ඒ සිටුපවුල වල ඉපදිලා තරුණ වයසටපත් වුණාට පස්සේ බෝධිසත්වයන්ට තමන් සන්තක ධනෙ පෙන්නනවා.
ධනෙ පෙන්නද්දි බෝධිසත්වයෝ දැන් බෝධිසත්වයන් වහන්සේ කියලා කියන්නේ පින්වතුනි දාන පාරමිතා පුරපු උත්තමයනේ. බෝධිසත්වයෝ කල්පනා කරලා තියෙනවා මගේ ඥාති සමූහයා බොහෝ වෙහෙසි එකතු කරගත්ත ධනය පේනවා. හැබැයි එකතු කරගත්ත කිසි කෙනෙක් පේන්නේ නැහැ. ඒ අය මහන්සි වෙලා සාරයක් කියලා හිතලා ධනය එකතු කළා. එහෙත් ධනය දමා ඒ අය යන්න ගියා. එහෙනම් මේ එකතු කරන ධනය කියලා කියන්නේ ජීවිතේට සාරයක්ද අසාරයක්ද? අසාරයක්මයි. එහෙනම් සාරවත් වූ දේ මොකද්ද? සාරවත් වූ දේ දන් දීමමයි. සාරවත් වූ දේ දන් දීමමයි කියලා බෝධිසත්වයන්ගේ හදවතට හැඟුණා. ඒ දාන පාරමිතා කරමින් පැමිණි මහා ප්‍රඥාවන්තයෙක් නිසා බෝසතාණන් වහන්සේට ඒක හැඟුණා. ඒ හැඟිච්ච දේ තමයි පින්වතුනි අර අපි උපමාවෙන් අහන්නේ. දානි දීම කොයි වගේද? නිවස ගිනි ගනිද්දී ගිනි ගන්නා නිවසින් වටින පහේ දෙයක් එළියට දා ගන්නවා වගේ තමයි දන් දීම. තමන්ගේ නිවසට ගිනි ඇවිලෙනකොට අපි වටින පහේ දෙයක් එළියට අරගෙන දාගන්නේ පින්වතුනි වෙන කවුරුත් උදෙසා නෙමෙයි. ඒක අපිටමයිනේ. ගෙවල් ගිනි ගන්නවා කියන එක පින්වතුන්ලා නොඑක අවස්ථාවල දැකලා ඇති. ගෙයක් ගිනි ගන්නකොට පින්වතුනි අසවල් දේ වටිනවා ඒක නිසා ඒක ගිනි තියන්න හොඳ නැහැ. එහෙම කියලා ගින්නට සැලකිල්ලක් නැහැ. ගින්න අහුවෙන එක ගිනි තියනවා. නුවණ තියෙන මිනිස්සෙක් වටින පහේ දෙයක් ගින්නට අහුවෙන්න දෙන්නේ නැතුව එළියෙන් තියාගත්තොත් එහෙම ගින්න ඇවිලිලා අවසන් වෙද්දී මේ මනුස්සයාට ප්‍රයෝජනවත් වෙන්නේ කොකද? එළිය තියාගත්ත එක. ඒකේ මනුස්සයාගේ සම්පත. ඒකේ මනුස්සයාට ප්‍රයෝජනවත් වෙන දේ. ওই වගේමනේ මේ ජීවිතේ. මේ ජීවිතේ අපි කොයි දේශ දීපාංකරයක වාසය කළත් අපි කොයි වගේ වත්පොහසත්කම් වලින් යුක්තව සිටියත් අපිට සමාජයේ කොයි වගේ තැන් තිබුණත් කොයි ආගමක කොයි ජාතියක කොයි භාෂා කතා කරමින් කොහොම ජීවිතය ගත කළත් පින්වතුනි අපි හැමෝගෙම ජීවිත හරියට ගිනි ගන්න ගෙවල් වගේනේ. ගිනි ගන්න ගෙයක් වගේ නිවන්න බැරුව ගිනි ගන්න ගෙයක් වගේ මේ ජීවිතේ ගිනි ගන්න නැද්ද? නාකි වෙන එකෙන් ගිනි ගන්නවා නවත්තන්න බෑ. ලෙඩ දුක් හැදීමෙන් ගිනි ගන්නවා නවත්තන්න බෑ. මරණයට ඇදී ගිනි ගන්නවා නවත්තන්න බෑ. හැම දිනම එක නිමේෂයක්වත් නොනවත්වා මරණය කරා ඇදෙමින් ඉන්නවා. නැවතිල්ලක් නැහැ. මෙහෙව් ජීවිතයක අපි හරි සාරය අඳුනාගෙන ඉන්න ඕන. ජීවිතයේ තියෙන ලොකු සාරයක් පින්වතුනි දම්පැන් පූජා කිරීම. දානේ දීම යනු ගිනි ගන්නා නිවසින් ගින්නට අහුවෙන්න නොදී වටිනා දෙයක් බැහැර කර ගැනීම බඳුය. ඊළඟට ජීවිතයට සාරයක් පින්වතුනි සීලය. සිල් රකින්න ජීවිතයට රැකවරණයක් හැදෙනවා. ඊළඟට ජීවිතයට සාරයක් පින්වතුනි ගුණධර්ම දියුණු කිරීම. ගුණධර්ම දියුණු කරන්න ජීවිතයට සැපය හැදෙනවා. ඊළඟට ජීවිතයට සාරයක් පින්වතුනි පින් කිරීම. පින කියලා කියන්නේ අජය්‍යෝ අනුගාමිකෝ. තමාගේ ජීවිතේ පසුපස්සේ තමන්ට රැකවල් සලසමින් තමන් එක්කම එන දේ පිනයි. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා නුවණැත්තා තමන්ගේ ජීවිතේ සැප කැමැතිව රැස් කර ගන්නේම පින කිව්වා. පිනේ වටිනාකම දන්න කෙනෙක් දම්පැන් පූජා කරනකොට දානේ අර්ථය හොඳට සලකාගෙන හිත පහදවාගෙනම ඒ දානේ කරන්න ඕන. එතකොට දානේ සම්බන්ධයෙන් තියෙන සියලු දොස් නැති වී යනවා. සෝවිතරාගෝ පවිනෙය්‍ය දෝසං මෙත්තං චිත්තං භාවයං අප්පමානං රත්තිං දිවං සතතං අප්පමත්තෝ සම්බාදිසා පරතේ අප්පමඤ්ඤං එල්මද දුරු කොට තරහ බැහැර කොට අපමණ මෙත් සිත පතුරන හැම විට දිවරෑ දෙක් හිම පමාවකින් තොර අපමණ මෙත් සිත පැතිරිය යුතුයමය. ගිහිගේ වාසය කරන කෙනා ජීවිතය ඇතුලේ අනිවාර්යෙන් පිහිටව ගත යුතු අංගයක් ගැනයි මේ කියන්නේ. මොකද්ද? කාම සම්පත්තිය කෙරෙහි තියෙන ඇල්ම බැහැර කරගෙන වාසය කළ යුතුයි.
තමන් පරිහරණය කරන, තමන් හරි හම්බ කරගත්ත, තමන් ගොඩනගාගත්ත කිසිම කාම සම්පත්තිය, තමන්ට ලැබුණු කිසිම කාම සම්පත්තියක් වින්වතුනේ අල්ලගෙන ඉන්න එපා. අතහැරලා ඉන්න. අපි පරිභෝග කරනවා. පරිභෝග කරාට අල්ලගන්න එපා. අල්ල ගැනීම කියලා මොකක්ද අදහස් කරන්නේ? හිතින් අල්ලගන්න එපා. මේ අතින් අල්ලන කිසිවක් වින්වතුනේ හිතින් අල්ලගන්න එපා. අතින් අල්ලන්න හැකියාව තියෙන කිසිම දෙයක් හිතින් නම් අල්ලගන්න එපා. හිතින් බැහැර කරලා දාන්න. හිතේ ඇල්මක් තියාගන්න එපා. හිතේ බන්ධනයක් තියාගන්න එපා. මේවා මගේ, මේවා මට අයිති, මේවා මේ මං වෙහෙසිලා ගොඩනගාගත්ත දේවල්, ඒ නිසා මේවා මගේමයි. මේ හිත වලින් අල්ලගන්න එපා. සජීවී දේවල් අල්ලගන්නත් එපා. අජීවී දේවල් අල්ලගන්නත් එපා. අල්ලා නොගන්නා සිතින් අපි ඉන්න ඕනේ පින්වතුනේ. එහෙම අල්ලා නොගන්න සිතින් ඉඳීමට දානේ හරි උපකාරයි. මිනිස්සෙක් තමන් සන්තක දේවල්, තමන් වෙහෙසිලා හරි හම්බ කරගත්ත දේවල් මුල් කරගෙන දම්පැන් පූජා කරනවා කියලා කියන්නේ එයාට ගොඩාක් උපකාරයි අතහරින හිත පුරුදු කරන්න. මොකද වින්වතුනේ අපි මොන දේවල් එකතු කරගෙන හිටියත් අතහැරලා යන්න ඕන අයනේ. අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනියන්. මේ ලෝකේ මගේ කියලා අපි යම් දෙයකට කියනවාද ඔක්කොම ටික අතහැරලා දාලා යන්න වෙනවා. අපි කියනවා මගේ දරුවෝ කියලා. අතහැරලා දාලා යන්න වෙනවා. මගේ බිරිඳ අතහැරලා යන්න වෙනවා. මගේ ස්වාමි පුරුෂයා අතහැරලා යන්න වෙනවා. මගේ ඥාති අතහැරලා යන්න වෙනවා. මගේ හිතවතුන්, මගේ හුරතලුන් අතහැරලා යන්න වෙනවා. මගේ ගේ, මගේ වාහනේ, මගේ ධනය, මගේ ආභරණ අත්හැරලා යන්න වෙනවා. මගේ ඉඩම අත්හැරලා යන්න වෙනවා. මගේ ගම, මගේ රට, මගේ ලෝකය අත්හැරලා යන්න වෙනවා. මගේ ශරීරය මේකත් අත්හැරලා යන්න වෙනවා. මේ පරිහරණය කර කර හිටපු ශරීරෙත් අන්තිමේ අත්හැරලා යන්න වෙනවා. දැන් සාමාන්‍ය පින්වතුන්ලා හිතන්න මේ ජීවිත කාලය ඇතුළේ නොයෙක් ගැහැට වලට, නොයෙක් ප්‍රශ්න වලට, නොයෙක් කරදර වලට අපි බඳුන්ුනේ නැද්ද? දැන් අද ධර්ම දානය කරන පින්වත් ගයාන් ඉන්දික මහත්මයා 50 වෙනි ජන්මදිනේ. එතකොට අවුරුදු 50ක අත්දැකීමක් තියෙනවා. ජීවිතය ඇතුලේ අපිට එක එක ගැහැට ආවේ නැද්ද? සමහරවිට අන්තවාදී, ත්‍රස්තවාදී ප්‍රශ්න වලට අපි මැදි වුණා. ඒ ප්‍රශ්න වලට සමහරවිට අපි ඇඟ බේරගෙන හිටියා කොහොම හරිනේ. අපිට වාසනාවක්, පිනක් තිබුණා. මේ ඇඟට අතුරු ආන්තරාවක් වෙන්නේ නැතුව අපි කොහොම හරි රැකගත්තා. ඊළඟට වසංගත රෝග ආදිය පැතිරුණා. අපි වසංගත රෝග ආදියමුත් මොකක් හෝ වාසනාවකට පිනකට අපිට ඇඟ රැක ගන්න ලැබුණා. අපිට අනතුරක් උන්නේ. දැන් අපි කොරෝනා කාලේ හුස්ම ගන්න හුස්ම පොත පවා සැක සහිතව ගත්තේ නැද්ද? එහෙම කාලවකවානුවක් අපිට තිබ්බා. ඇතැමෙකුට මේ ශරීරය රැක ගන්න බැරුව ගියා. ඒ අය මිය පරලෝ ගියා. නමුත් අපි රැකුණා. ඔය මොන ප්‍රශ්න මැද්දේ අපි මේක රැකගෙන වාසය කළත් මේ ඇඟ රැකගෙන පරලෝ වරන් යන්න පුළුවන්ද? මේ රැකපු ශරීරයේ යම් දවසක අපි දාලා යන්න ඕන. ඒ නිසායි බුදුරජාන් වහන්සේ වදාළේ අපි අපේ ජීවිතය ගත කරනකොට ඇල්ම බැහැර කරපු හිතින් ඉන්න ඕනේ. නිතර කල්පනා කරන්න ඕන සබ්බේහි මේ පිනේහි මනාපේහි මං යම් දෙයකට ප්‍රිය කරනවද, මට යම් දෙයක් මනාපද, ඒ හැම දෙයක්ම නානා භාවෝ විනා භාවෝති මට අහිමි වෙනවා, වෙනස් වෙනවා. ඒ නිසා මම මේව අත්හැරලා ඉන්න ඕනේ. ආන්ගේ හිත පුරුදු කරන්න. ඒ හිත පුරුදු කිරීම පින්වතුනි ජීවිතයට හරි ප්‍රයෝජනයි. ඊළඟ දේ තමයි තරහ බැහැර කරපු හිතෙන් ඉන්න ඕනේ. කේන්තිය කියන එක පින්වතුනි ජීවිතේට ලොකු අනතුරක්. කේන්ති යෑම කියන එක මිනිසෙකුට පුරුද්දක් විදිහට හිටිනවා. ප්‍රශ්න විසඳීම පිණිස කේන්තිය කියන එක මුලට ගන්න එපා කවදාවත්. කේන්තිය මුලට ගත්තොත් එහෙම ජීවිතේට ප්‍රශ්නයක් ආපු ගම කේන්තියම යලි එනවා. එනිසා දෙමව්පියෝ විදිහට දරුවෙකුට උනත් අවවාදයක්, අනුශාසනාවක් තදින් කළත් ඒක කේන්තිය මුල් කරන් එපා. ඒක කළ යුත්තේ අනුකම්පාව මුල් කරගෙන, ආදරය මුල් කරගෙන, කරුණාව මුල් කරගෙන, අනේ වෙනසෙන්න එපා කියන එක මුල් කරගෙන කේන්ති අරන් කරන්න එපා. ද්වේෂය කියලා කියන්නේ ලොකු අනතුරක්. ද්වේෂ සිත අපේ ජීවිතය ඇතුලේ තියෙද්දී ඒ ද්වේෂ හිත කියන එක එකපාර නැගිට කියලා හිතමු.
නැගිටින මොහොතේම අපිට මරණය ආවොත් කොච්චර විපතක්ද? ඒක මහා විපතක් පින්වතුනි. ඒ නිසා ද්වේෂය කියන එක පුළුවන් තරම් දුරු කරගෙනම වාසය කරන්න ඕන. ද්වේෂය කියන එකට කිසිම තැනක් දෙන්න හොඳ නැහැ. තරහ දුරු කරපු හිතින් වාසය කළ යුත්තේ අපමණ මෙත් සිතම හැමතිස්සේ පතුරුවා වාසය කළ යුත්තේ. මෙත් සිත පතුරුවාගෙන ඉන්න ඕනේ. මෛත්‍රිය කියන එක ලෝකයට දන් දෙන්න ඕනේ. දානෙ දෙන අය ලෝකයට දිය යුතු එකක් මොකද්ද? මෙත් සිත. මෛත්‍රිය දන් දෙන්න. මෛත්‍රියක් නැති මේ ප්‍රජාවට ඔබ මෛත්‍රිය දෙන කෙනෙක් වෙන්න. ඔබත් එක්ක ඇඟේ පටලැවෙන්න ආවත් ඔබට එරෙහි වෙන්න ආවත් මෛත්‍රියම දන් දෙන්න. කෝපා විෂ්ට වෙලා කෑ ගහගෙන කඩාගෙන එනකොටත් මෛත්‍රියම දන් දෙන්න. කිපුණු කෙනාට නොකිපී ඉන්න. ද්වේෂයට ආහාර දෙන්න එපා. මෙත් සිතම පෝෂණය කරන්න. දිවා රෑ දෙකේම මෙත් සිත පතුරවාගෙන වාසය කරන්නට කියලායි බුදුරජාණන් වහන්සේ අවවාද කළේ. ඒක අවස්ථාවක පින්වතුනේ දෙදෙව් ලෝකාධිපති සක්‍ර දේවේන්ද්‍රයා දිව්‍ය ආසනයෙන් බැහැර වෙලා ඉන්න වෙලාවක සක්දෙවිඳුගේ පඬුපුල් ආසනේ කැත සතෙක් පහළ වුණා. මේ පහළ වෙච්ච කැත සතා දැන් සක්දෙවිඳුගේ පඬුපුල් ආසනේ ඉන්නවා. එතකොට දෙවිවරු කවුරුත් ඔය පඬුපුල් ආසනේ වාඩි වෙන්නේ නැහනේ. මොකද දෙවියන්ගේ රජු වාඩි වෙන පුටුව. අර දෙවිවරුන්ට කේන්ති ගියා. දෙවිවරු බයින්න පටන් ගත්තා මේ මොකෙක්ද මේ අපේ මේ රජුරුවන්ගේ පුටුවේ වාඩි උනේ බැහැපම් පුටුවෙන් කියලා. දැන් දෙවිවරු බයිනවා. දෙවිවරු බයිනකොට මේ චූටිවට කැටතට හිටපු ඒ සතා එන්න ලොකු වුණානේ. සෑහෙන්න ලොකු වුණා. අර කැත ගතිය නැතුව ගියා. ලස්සන බැබලෙන ලොකු ශරීරයක් ඇතුව පඬුපුල් ආසනේ පිරෙන මට්ටමට ලොකු වුණා. එතකොට මේ මොහොතේම සක්දෙවිඳු වෙනවා හිතෙන්න. සක්දෙවිඳු පැමිණියේ මෛත්‍රී දන් දීදී. මෙත්සිත පතුරවාගෙන ආවේ. සියලු සත්වයෝ සුවපත් වේවා කියන හිත පුරවගෙන සක්දෙවිඳු එතෙක් ආවා. ඇවිල්ලා සක්දෙවිඳු ඊටාම මෙත්සිතින් අර පඬුපුල් ආසනේ වාඩි වෙලා ඉන්න සතාට කියනවා මමයි සක්දෙවිඳු. මමයි මේ දෙවියන්ගේ රජු. මෙත්සිතින් කිව්වා. කිව් ගමන් අර යකා බලාගෙන ඉද්දි ඔහොම චූටි වුණා. බැලුන් එක හුලෙන් ඇරියා වගේ චූටි වෙලා නැතුව ගියා. එතකොට දෙවිවරුන්ට හිතා ගන්න බෑ මෙතන මොකක්ද උනේ කියලා. දෙවිවරු සක්දෙවිඳුගෙන් අහනවා ඈ දේවේන්ද්‍රේ ඔබේ ඒ පුටුවේ වාඩි වෙච්චි ඒ කැත සතා ඒක අමුතු එකෙක් නේ. අපි කොච්චර දොස් කිව්වත් ඒකට ගාණක්වත් නැහැ. ඒක වේගෙන් වැඩුණා. හැබැයි ඔබ පැමිණියා විතරයි පලා ගියානේ කිව්වා. එතකොට සක්දෙවිඳු කියනවා නෑ දෙවිවරුනි. ඒ යක්ෂයා ආපු ගමන් ඔබ ඒ යක්ෂයාට සංග්‍රහ කළා. මං සංග්‍රහ නැවැත්තුවා. ඒකයි උනේ කිව්වා. එතකොට දෙවිවරු අහනවා මොකද්ද දේවේන්ද්‍රයේ තේරුම? දෙවිවරුනි ඒ යක්ෂයා ද්වේෂය අනුභව කරන එකෙක්. ඒ යකා ආවා විතරයි ඔබලා ඒ යකාට කෑම දුන්නා නොවේ. කෑම ලැබූ යකා හොඳට සංග්‍රහ භුක්ති විඳලා ලොකු වුණා. මම කෑම නැවැත්තුව ආපු ගම. ඊට පස්සේ යකා නැති වෙලා ගියා කිව්වා. අපිත් සමහරලාට පින්වතුනේ ඔය යකාට කෑම දෙන්නේ නැද්ද? අපිත් දෙනවා. අපේ ජීවිත ඇතුළේ ඔය යකා ඉන්නවා. ඉන්නේ පොඩිවට. සමහරලාට අපි කෑම දෙනවා. මට මෙහෙම කිව්වා මාත් මෙහෙම කියනවා. මට මෙහෙමයි කරන්න ආවේ මමත් මෙහෙම කරනවා. අපි එහෙම කල්පනා කරනකොට අර යකාට කෑම දෙනවා. ඊට පස්සේ ඒ යකා අපේ මුළු ශරීරෙටම ආරූඪ වෙනවා. අතපය දික් කරගෙන බනින්න යනවා, පහර දෙන්න යනවා. දකින්න ලැබෙන්නේ නැද්ද යකාගේ නාඩගම්? ඒ නිසා වින්තුනි හොද්දට කල්පනා කරන්න. මෙත්සිත පතුරවාගෙන වාසය කරන්න. මෙත්සිත දන් දෙන්න. අද මේ බණපදේ අහන පින්වතුන් හැමෝම හිතට ගන්න. මං ලෝකයට මෛත්‍රිය දන් දෙන කෙනෙක් වෙනවා. සියලු සත්වයෝ සුවපත් වේවා. සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. සියලු සත්වයෝ තරහ නැත්තෝ වෙත්වා. ඉරිසියා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා.
ශාන්ත සුවයට පත්වෙත්වා කියලා මෛත්‍රිය දන් දෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මාග තරුණයාට තමයි මේ ලස්සන බණපදයේ දේශනා කළේ. එතකොට මාග තරුණයා බණ අහලා ගොඩාක් හිත පැහැදිලා. බුදුරජාණන් වහන්සේ තව ප්‍රශ්නයක් ඇහුවා. කවරෙක් නම් ලොවේ පිරිසිදු වෙයිද නිදහස් වෙයිද? කවරෙක් නම් ලොවේ බැඳී පැටලී යයිද? කොමන කරුණකින් කෙනෙක් උපදීද බඹලොවේ? නොදත් මා ආසන මේ කරුණ කියා දෙනු මැන මුනිදුනි. භගවතානන් දුටුව කල මට මහ බඹුව දැක්කා වැනිය අද. මේ මාගය කියලා කියන්නේ පින්වතුනි මහා බ්‍රහ්මයා අදහපු බ්‍රාහ්මණ තරුණයෙක්. මේ බ්‍රාහ්මණ තරුණයාට දැන් බුදුරජාණන් වහන්සේගේ බණපද ඇහලා කොච්චර පැහැදුනාද කියන්නේ කියනවා. ස්වාමීනි අද ඔබ වහන්සේත් එක්ක කතා කරපු එක හරියට මට මහා බ්‍රහ්මයා දැක්කා වගේ. ස්වාමීනි මට කියා දෙන සේක්වා කෙනෙක් පිරිසුදු වෙන්නේ කොහොමද? කෙනෙක් නිදහස් වෙන්නේ කොහොමද? කෙනෙක් පැටලෙන්නේ කොහොමද? කෙනෙකුට ඒ උතුම් ස්ථානයේ වන බඹලොවේ උපදින්නේ කොහොමද? දැන් මේ බඹලොවේ උපත කියලා අදහස් කළේ ජීවිතේ ඉහළටම අරගෙන යෑම. මේ මාග තරුණයා ඊට වඩා ඉහළක් දන්නේ. ජීවිතේ ඉහළටම ශ්‍රේෂ්ඨත්වයටම අරගෙන යෑම කියන එක ගැනයි මේ බඹලොවේ උපත කියලා ඇහුවේ. ඔබ වහන්සේ පමණි අපගේ සැබෑ වූ දෙවියන් වහන්සේ. බඹලොවේ උපදිනා අයුරුද කියා දුන මැන නුවණින් දිලෙන සමිඳුනි. බුදුරජාණන් වහන්සේ කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා මෙහිම. යෝ යජති තිවිදං පුඤ්ඤ සම්පදං ආරාධයේ දක්ඛිනේයේ තිතාදී එවං යජිත්වා සම්මායාච යෝගෝ උපපජ්ජති බ්‍රහ්ම ලෝකං තිබ්‍රූමි. තුන් කාලයටම සිත පහදාගෙන හඳුනාගෙන කළ විට පිං සම්පත දම්පැන් පිදුමට සුදුසු ගුණය ඇති නොසැලෙන සිත් නැති රහතුන් උදෙසා දම්පැන් පූජා කළ විට මෙලෙසින් බඹලොව උපතට යයි හේ නිසැකින්. බුදුරජාණන් වහන්සේ වදාළා කරන්න තියෙන දේ තමයි තුන් කාලයටම හිත පහදවාගෙන හොඳට පුණ්‍ය සම්පත්තිය අඳුනාගෙන. පුණ්‍ය සම්පත්තිය කියලා කියන්නේ පුණ්‍ය ධනය. පින කියන එක මට ධනයක්. පිනෙන් මගේ ජීවිතේ සැපවත් වෙනවාමයි. පින කියන එක ගැන බුදුරජාණෝ වදාළේ සැපය කියලයි. ආන් එහෙම කල්පනා කර කර හොඳට පින කියන එක ගැන කැමැත්තෙන් පින් රැස් කරන්න ඕන. තුන් සැන සිත පහදවාගෙන. තුන් තැන කියලා කිව්වේ පින කිරීමට පෙර සිත පහදව ගැනීම, පින කරන මොහොතේ සිත පහදව ගැනීම සහ පින කළාට පසු සිත සිතා සතුටටපත් වීම හිත පහදව ගැනීම. දම්පැන් පිදීමට සුදුසු ගුණය ඇති නොසැලෙන සිත් ඇති රහතන් වහන්සේලාට කෙනෙක් දම්පැන් පූජා කරනවා නම් ඒ දම් පූජා කරමින් ඊළඟට ඇල්ම දුරු කළ සිතින් වසමින් ද්වේෂය දුරු කළ සිතින් වසමින් මෙත් සිත් පතුරවාගෙන වාසය කිරීම තමයි කිව්වා බඹලොවේ උපතට හේතු වෙන කාරණාව. පින කර ගැනීම පින්වතුනි. ජීවිතයේ සිත කය වචනයෙන් පින කර ගැනීම කියලා කියන්නේ අපිට අපේ ජීවිත රැක ගන්න තියෙන අපේ ජීවිතේට ආරක්ෂාව සලස ගන්න තියෙන එකම ක්‍රමවේදය. එනිසා හොඳට පින් කරගන්න උනන්දු වෙන්න. තෙරුවන් සරණ මුල් කරගෙන ගොඩාක් පින් කරගන්න. මේ කාලවකවානුව ඊට සුදුසුම කාලයයි. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය ලෝවේ පවතින කාලේ අපිට මහත්ඵල මහානිසංස ආකාරයෙන් අපේ ජීවිතේට පින රැස් කරගන්න පුළුවන්. රැස් කරන පින ගැන බුදුරජාණන් වහන්සේ වදාලා පුඤ්ඤංචේ පුරිසෝ කෛරා. ඉඳින් යම් කෙනෙක් පිනක් කරගත්තොත් කෛරාතේත පුනප්පුන. ඒ බඳු වටිනා පින්කම්ම යලි යලිත් ආසාවෙන් කරන්නට. තම්හි චන්දං කෛරාත පින කර ගැනීම ගැන බලවත් ආසාවක් හිත ඇතුලේ තබා ගන්නට. සුකෝ පුඤ්ඤස් උච්චයෝ
පින යනු සැපයටම කියන නමයි. බුදුරජාණන් වහන්සේ එහෙම පින වර්ණනා කළා. මාව මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමේසති. පින කියන ගැන්න අවමන් කරලා පහත් කරලා කවදාවත් හිතන්න එපා. මේක මේ චූටි පිනක්, මේකෙන් නම් එච්චර මට ප්‍රයෝජනයක් වෙන්නේ නැති වෙයි. එහෙම හිතන්න එපා. යම්කිසි කෙනෙක් වතුර බිඳුව වැටෙන තැනකට කලයක් තිබුණොත් එහෙම, ඒ කලය තැබූ කෙනාට බිඳුව වැහෙන වතුර ටිකෙන් කලේ පුරව ගන්න පුළුවන්. උද බින්දු නිපාතේන උදකුම්භෝ පිපූරති. බිඳුව වැටෙන වතුරට පුළුවන් වතුර කලයක් පුරවන්න. කෙනෙක් සැලකුවොත් එහෙම මේක මේ චූටි වතුර බින්දුවක්, මේකෙන් ඇති වැඩක් නැහැ කියලා. ඒක හරිද වැරදිද? ඒක වැරදිනේ. චූටි වතුර බින්දුව කෙනෙක් හොඳ පරිස්සමට එකතු කරොත්, එකතු කරන වතුර බින්දුවෙන් පුළුවන් පින්වතුනි බින්දුව එකතු කරලා වතුර කලයක් හදාගන්න. පූරති ධීරෝ පුඤ්ඤස්ස තෝ කම්පි ආචිනං. ඕන් ඔය වගේමයි ටික නමුත් කෙනෙක් පින් කර ගන්නවා නම්, දානයෙන් පින කර ගන්නවා නම්, සීලයෙන් පින කර ගන්නවා නම්, භාවනාවෙන් පින කර ගන්නවා නම්, මෞපිය උපස්ථානයෙන් පින කර ගන්නවා නම්, වැඩිහිටියන්ට සැලකීමෙන් පින කර ගන්නවා නම්, සෑරජුන් වැඳීමෙන් පින කර ගන්නවා නම්, බෝධීන් වහන්සේ වන්දනා කිරීමෙන් පින කර ගන්නවා නම්, තමන්ගේ සිත කය වචනේ හොඳට පින කර ගන්නවා නම්, ඒ පින ටික එකතු වෙලා ජීවිතේ සැපයෙන් පුරවනවාමයි. නිසා හොඳට තේරුම් ගන්න පින් කරගන්න එක ගැන පින්වතුනි. මේ කාලවකවානු වල පින්වතුන්ලා හොඳට ජීවිතය ගැන නුවණින් කල්පනා කරලා තේරුම් ගත යුතුයි. ලෝකේ ප්‍රශ්න පිට ප්‍රශ්න දකින්න ලැබෙනවානේ. අපි හිතන්නේවත් පතන්නේවත් නැති විදිහට ලෝකේ එක අරුබුදකාරී තත්ත්වයන් නිර්මාණය වෙනවා. අපි අහලා තියෙනවා අතීතයේ ලෝක යුද්ධ නිර්මාණය වුණා කියලා. ඒ ලෝක යුද්ධ කාලාන්තරයක් පැවතියා කියලා. ඒ ලෝක යුද්ධ නිසා ලෝකේම ජනයාට බැටකන්න සිද්ධ වුණා කියලා. ඇයි අනාගතයේ එකපාර ලෝක යුද්ධයක් හටගන්න බැරිද? අද පින් කර ඉන්න අපිට ඊළඟ මොහොතේ පින් කරගන්න බැරි වෙන්න බැරිද? ඕන තරම්. ඊළඟට පින්වතුනි, මේ ජනයාගේ තියෙන සමගිය මේක එකපාර සිඳිලා බිඳලා යන්න බැරිද? ඕන තරම් පුළුවන්. මේ ජනතාවට සැහැල්ලුවෙන් වාසය කරන්න තියෙන අවස්ථාව එක සැනකින් නැති වෙලා යන්න බැරිද? ඕන තරම් පුළුවන්. කොරෝනා වසංගතය ආදී ආදර්ශයක් කරගන්න. කොරෝනා වසංගතය ආව විතරයි මුළු ලෝකෙම කටයුතු කිරීම එහෙම් පිටින්ම වෙනස් වෙලා ගියේ නැද්ද? වෙනස් වුණා. ඉතින් ඒ නිසා පොදුවේ මේ ජීවත් වෙන ලෝකයේ ව්‍යසන ගොඩාක් හටගන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් පෞද්ගලිකව අපේ ජීවිතේ මිනිස්සු කොච්චර සන්තෝෂයෙන් පොදුවේ ජීවිතය ගත කළත් අපි තුමු පෞද්ගලිකව අපි දරුණු ලෙඩකට ලක් වුණා. අපේ ජීවිතේ අර සුව පහසුවෙන් ගත කරන්න තියෙන අවස්ථා ඔක්කොම අහිමිලා යන්නේ නැද්ද? අපි හදිසි අනතුරකටපත් වුණා. එකතෙන් වෙන්න උනා. සුව පහසු අහිමි වෙන්නේ නැද්ද? අහිමි වෙනවා. මරණයටපත් වෙන මොහොත ආපු ගමන් මේ මුළු ලෝකෙම අතිශය සුඛෝපභෝගීව තිබුණත් අපිට යන්න වෙනවා. එහෙව් ජීවිතය. එහෙම ජීවිතයක් ඇතුලේ පින කියන එක ගැන අපි කොච්චරනම් හිතන්න ඕනද? ඒ නිසා පින්වතුනි, බුද්ධ ශාසනය පවතින කාලේ පුළුවන් තරම් පින කරගන්න. ওই සෑරජාන් වහන්සේලා, බෝධීන් වහන්සේලා දුර ඉඳලා හරි වැඳ පින් කරගන්න. යන්න එන්න පහසුකම් නැත්තම් ඒවට අපහසුතාව තේනවනම් දිනපතා සෑරජාන් වහන්සේලා, බෝධීන් වහන්සේලා දුර ඉඳලා වඳින්න. වන්දනා කර පින් කරගන්න. රූපවාහිනියකින් හරි කමන්නේ මහා සංඝරත්නයේ දැක හිත පහදව පින් කරන්න. මේ ඇහෙන බණපද හැමදාම ඇහි කියලා හිතන්න එපා. බණපදයක් අහන්න ලැබෙන වෙලාවේ හොඳ ආසාවෙන් කන් යමාගෙන බණ අහන්න. බණපද ලෝකේ රැව්පිලි රැව් දුන්නත් හෙට අපේ කන් දෙක නැහි ගියොත් එහෙම ආයේ බණ අහන්නද? මේ ඇහෙන කන් එකපාර නැහි යන්නේ නැද්ද? ඒ නිසා අපි දැන් සංගරුවන දැකලා හිත පහදව ගන්නවා. සෑය බෝධිය දැකලා හිත පහදව ගන්නවා. මේ පේන ඇස් දෙක හෙට නොපෙනී ගියොත්. ඉතින් ඒ නිසා පින්වතුනි, ජීවිතය සම්බන්ධයෙන් මෙහෙම පුළුල්ව කල්පනා කරලා, මේ කල්පනාවට කියන්නේ පුළුල් කල්පනාව.
ඉතින් මේක අනුවනේ නම් මේකට කියන්නේ ඍණාත්මක කල්පනාව කියලා. මේක හැබෑමට නම් පුළුල් කල්පනාව. පුළුල් කල්පනාවෙන් යුක්තව තමන්ගේ ජීවිතයට හොඳට පින කරගන්නට තමන්ගේ පින තමන් කරගත යුතුයි. තමන්ගේ පින තමන් දක්ෂ වී කරගත යුතුයි. පින් කර ගැනීම පිළිබඳ උනන්දුව තමන් තමන්ගේ හිතේ ජනිත කරගත යුතුයි. එහෙම නැතුව පින්වතුනි අසවලා පින් කළා අසවලා පින් කළා අසවලාද පින් කළා කියලා ඒ පින අපිට අයිති වෙන්නේ. ඔබ අහලා තියෙනවා අතීතයේ අපේ තථාගත බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ පින්වතුනි නන්දිය කියලා බොහෝම ශ්‍රද්ධාවන්ත උපාසක මහත්තයෙක් හිටියා. නන්දි උපාසක මහත්තයා විවාහ වුණා පිනට දහමට කිසිවකට කැමති නැති රේවතී කියලා කාන්තාවක් එක්ක. නන්දි උපාසකතුමා පින් කරනවා රේවතී පින් කරනවාට බයිනවා. නන්දි උපාසකතුමා දන් දෙනවා රේවතී දානෙට බයිනවා. නන්දි උපාසකතුමා සිල් රකින්න යනවා රේවතී ඔය බොරුවට සිල් රකින්න යනවා කියලා ඒකට බයිනවා. සිල් රැකලා කාලට හරි ගියේ කියලා රේවතී බයිනවා. නන්දි උපාසකතුමා සංගරුවන දැක්කට පස්සේ මහා ගෞරවයකින් වඳිනවා පුදනවා රේවතී මේ මුඩු ශ්‍රමණයෝ එහෙම කියලා සංඝයාට බයිනවා. දෙන්නගේ ජීවිත දෙකක් තිබුණා. නන්දි උපාසකතුමා තමන්ගේ උපාසක පිරිසත් එක්ක එකතු වෙලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා ගොඩාක් මහන්සි වෙලා ගොඩක් වෙහෙසිලා ධන සම්පත් එකතු කරගෙන මහා විහාරයක් කළා. ඒ විහාරේ ගෞතම සාසනෙට පූජා කළා. විහාර පූජාව කරලා වැඩි කාලයක් ගත වුණේ. අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකේ චාරිකාවේ වැඩියා. ඒ චාරිකාවේ වඩිනකොට මුගලන් මහරහතන් වහන්සේට දකින්න ලැබෙනවා වෙනදා තව්තිසාවේ නොදුටු මහා විශාල විමානයක් අද දකින්න ලැබෙනවා. මුගලන් මහරහතන් වහන්සේ ලං වුණා මේ විමානය ගැන පොඩ්ඩක් තොරතුරක් බලා ගන්න. එතකොට මේ විමානයේ ඇතුලේ ඉඳලා 500ක් විතර දිව්‍ය අප්සරාවියෝ මුගලන් මහරහතන් වහන්සේ ළඟට දුවගෙන ආවා. එලා වන්දනා කළා. මුගලන් මහරහතන් වහන්සේ ඇහුවා මෑලා කවුද? ස්වාමීනි මේ පේන විමානේ සේවිකාවෝනේ අපි. මෑලා සේවිකාවෝ නම් මේ විමානේ අයිතිකාරකෝ? අනේ ස්වාමීනි ඔබ වහන්සේ මනුස්ස ලෝකෙන් වැඩියේ කියලා දැක්ක ගමන් අපි මේ ඒකනේ දුවගෙන ආවේ. ස්වාමීනි මේ විමානයේ අයිතිකාරයා තාම මනුස්ස ලෝකේ. ස්වාමීනි යාගේ නම නන්දිය. හරියට පින් කරන උපාසකතුමෙක්. එතුමා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මහා විහාරයක් පූජා කරලානේ ස්වාමීනි. ඒ විහාර පූජාවේ විපාකෙ විදිහට තමයි මේ විමානේ නැවුනේ. අනේ ස්වාමීනි අපි මේ ඔබ වහන්සේ ළඟට ආවේ. අපි දැන් කාලයක් බලාගෙන ස්වාමීනි එතුමා මෙහෙ එනකන්. තාම ප්‍රමාදයි. ස්වාමීනි ওই මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ කියන දෙක ගත්තාම මනුස්ස ලෝකේ නිකම් මැටි කලයක් වගේ දිව්‍ය ලෝකේ රන් කලේ වගේ. ඔබ වහන්සේ මනුස්ස ලෝකෙට ගියාම කියන්ටකෝ ඒ නන්දිය උපාසකතුමාට ආන් දෙව්දූලා බලාගෙන ඉන්නවා. ඒ නිසා මේ මනුස්ස ලෝකේ කියන මැටි කලේ අත්හැරලා දාලා ඉක්මනින් දෙව්ලොව කියන රන් කලේ වැළඳ ගන්නට කියලා අපි කිව්වා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ එයාලට උත්තරයක් දුන්නේ නැහැ. එතනින් චුත වුණා. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. පහළ වෙලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මිනිස්සෙක් පහන් සිතින් තමන්ගේ ජීවිතයට පින් රැස් කර ඉද්දී ඒ මිනිසයා ජීවත් වෙද්දී ඒ මිනිසයාගේ පුණ්‍ය විපාකයේ විදිහට දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත්තියක් ලැබෙනවා කියන දේ ස්වාමීනි වෙන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට කිව්වා මොග්ගල්ලානේ ඔබ ඇස් දෙකින්ම දැක්ක දේ ගැන ඇයි ඔබ මගෙන් අහන්නේ? මොග්ගල්ලානේ ඔහොම තමයි නුවණැත්තෝ පින් කරගෙන සැපයටපත් වෙන්නේ. චිරප්ප වාසින් පුරිසං දූරතෝ සොත්ති මාගතං. දුරු රටක පිට රටක සේවා කටයුතු කිරීම පිණිස යම් කිසි කෙනෙක් යනවා. එහෙ සේවා කටයුතු කරලා හොඳට හරි හම්බ කරගෙන එයා ආයෙමත් තමන්ගේ මව් රටට එනවා. එයා එහෙ සේවා කටයුතු කරන ගමන් තමන්ගේ ඥාතීන්ට මිල මුදල් එවලා මෙහි එයා හොඳට
තමන්ගේ ලෝකේ ගොඩනගාගෙන ඉවරයි. එයා ඔන්න පිටරට සේවා කටයුතු ඉවර වෙලා ආයෙමත් එනවා මව් රටට. ඒ මව් රටට එනවා කියන එක එයා කලින් කතා කරලා කියනවා ඔන්න මං එනවා කියලා. එයා එනවා කියලා දැනගත්ත ගමන් ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං. ඥාතින් මිත්‍රයෝ හිතවතුන් ඔක්කොම ඉක්මනට එයාව පිළිගන්න සූදානම් වෙනවා. තතේව කත පුඤ්ඤම්පි. ඒ වගේමයි මේ මනුස්ස ලෝකයේ ඇතුලේ කෙනෙක් පින් කළොත් පින රැස් කරගත්ත කෙනා අස්මා ලෝකා පරං ලෝකං මේ ලෝකේ අත්හැරලා පරලොව යන දවසට මේ ලෝකේ අත්හරිනකොට පින්වතුනේ මේ ලෝකේ ඥාතින් අතහරින්න වෙනවා. මේ ලෝකේ දීපල අතහරින්න වෙනවා. මේ ලෝකේ තිබ්බ සියලු දේවල් අත්හරින්න වෙනවා. මේ ශරීරෙත් අත්හරින්න වෙනවා. මේ ඔක්කොම ටික අත්හැරලා පරලොව යනකොට පුඤ්ඤානි පතිගන්නන්තු පියං ඥාති වාගතං තමන් රැස් කරපු පින තමාව පිළිගන්න ප්‍රියමනාප ඥාතියෙකුසේ පැමිණෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට බලන්න අපේ ජීවිතේ රැකවරණය කියන එක පින්වතුනි බාහිර දෙවි කෙනෙක් හෝ බාහිර බලවේගයක් හෝ නිර්මාණය කළ දෙන එක නෙමෙයි. කවුද නිර්මාණය කරගන්න ඕනේ? තමන්මයි. අපේ ජීවිතේ විනාශයත් බාහිර යකෙක් අමනුෂ්‍යෙක් නිර්මාණය කරනව නෙවෙයි. අපේ ජීවිතේ විනාශය පිණිස හේතු වෙන පව කවුද රැස් කරන්නේ? තමන්මයි. එනිසා මේ අදහස් හොඳට හිතේ දරාගෙන තමන්ගේ ජීවිතයට පින් රැස් කරගන්න මාර්ග තරුණයා බුදුරජාණන් වහන්සේත් එක්ක මේ දහම් කතාව අවසන් වෙනකොට තමන් අරගත්ත වැරදි දෘෂ්ටිය එසනින් අත්හැරියා. අත්හැරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හරීම මනහරයිනේ. හරිම මනහරයි. ඔබ වහන්සේගේ මේ දහම් පද හරියට අනිත් පැත්ත හැරිලා තිබ්බ දෙයක් හරි පැත්ත හැරවලා පෙන්නවා වගේ. වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නවා වගේ. මං මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්නවා වගේ. S2 තියාගෙන අන්ධකාරයේ ඉන්න අයට ලෝකේ දකින්න පහනක් දැල්ලුවා වගේ. ස්වාමීනි අද පටන් මම බුදුරජාණන් වහන්සේව සරණ යනවා. ධර්මයත් සරණ යනවා. ශ්‍රාවක සංඝරත්නයත් සරණ යනවා. අද පටන් දිවි තියෙන තුරාම තෙරුවන් සරණ ගියපු උපාසකයෙකු ලෙස මාව පිළිගන්නාසේක්වා කියලා මාග තරුණයා තෙරුවන් සරණ ගියා. ඉතින් තෙරුවන් සරණ කියන අති උතුම් සරණ මුණ ගැහිච්ච මේ මොහොතේ අපි කාටත් තෙරුවන් සරණේ පිහිට පිළිසරණ සලසාගෙන ජීවිතේට හොඳට සිත කය වචනින් පිං රැස් කරගෙන තමන්ගේ රැකවරණය තමාම සලසාගත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පිහිට ලැබූ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ බවට පත්වෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කල පිං සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳානෝ සතරවරන් දෙවිවරු සෙම්පති දෙවිවරු මේ උතුම් ධර්ම දානමේ පිණින් සතුටටපත් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ දිව්‍ය සැපින් වැඩෙත්වා. අපව ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ක නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුණු මේ උදාරතර පුණ්‍ය ධර්මයේ අද දවසේ ධර්ම දානය කරපු පින්වතුන්ලගේ ප්‍රධාන අරමුණ වන 50 වෙනි ජන්මදිනය සමරන පින්වත් ගයානින්දික වීරසිංහ මහත්මයාට රැස් කරගන්ට යෙදුණා වූ උදාරතර ධර්ම දානමය පින්කමේ ආශිර්වාදය, බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ආශිර්වාදය, පින් අනුමෝදන් වන සියලු දෙවියන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව නොඅඩුවම සැලසිලා එතුමාගේ ජීවිතේ ਸਰව ප්‍රකාරයෙන්ම යහපත සැලසේවා, සිත සැලසේවා, තවදුරටත් උතුම් පින්කම් කරගන්නට ලැබේවා. ගුණධර්ම දියුණු කරගෙන ගෞතම සාසනේ ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා සිදු කරනවා. රැස් කරගන්ට යෙදුණු උදාරතර පුණ්‍ය ධර්මයේ අද ධර්ම දානයන් සිදු කරන ගයානින්දික වීරසිංහ මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වතුන්ලා බලාපොරොත්තු වෙනවා මූලිකව මේ උතුම් ධර්ම දේශනාව සිදු කළා වූ අපටත් මේ පින අනුමෝදන් කරන්න. ඉතින් පින්වතුන්ලාගේ උතුම් ධර්ම දාණය පින්වතුන්ලා විදේශගතව සිට සිදු කරන මේ උතුම් ධර්ම දාණය අපිත් බොහෝම සතුටින් අනුමෝදන් වෙනවා. ඒ වගේම
මේ උතුම් පුණ්‍ය ධර්මය අපට නිරන්තරයෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා සිදු කරන අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අනුමෝදන් වෙත්වා. වසර 12කට අධික කාලයක් ධර්ම ප්‍රචාරක කටයුතු වලට සහ සම්බන්ධ වෙලා මේ පින්වතුන් හැම දිනාට උතුම් ශ්‍රී සද්ධර්මයේ කියා දෙන පූජනීය මහා සංඝරත්නය රටලෝක වාසී මහා සංඝරත්නයේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාද පින් අනුමෝදන් වෙත්වා. පැවිදි අපේක්ෂාවෙන් සිටින උපාසක දරුවන්ද පින් අනුමෝදන් වෙලා ගෞතම බුදු සසුනේම ධර්ම අවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. ධර්ම දාන සිදු කරපු පින්වතුන්ලාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලුම ඥාති සමූහයා මේ පින අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපේටම පත්වෙත්වා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සසර දුකින් අත් මිදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න ධර්ම දානය සිද්ධ කළේ ඉතාලියේ නාපෝලි නගරයේ වෙසෙන පින්වත් දොන් ගයාන් ඉන්දික වීරසිංහ මහත්මයා, සුජීවා සඳමාලී සහ චමෝදු ලොරෙන්සෝ, මනුජ බිම්සර, විමන්සා අනුත්තරී, පින්සර ආදිත්‍ය ඇතුළු ඒ දූදරුවන් සෑම සියලු දෙනා මේ සියලු දෙනා එකතු වී සිදු කරපු ධර්ම දානය නාපෝලි නගරයේ කලන මිතුරු ඇසුර ලබා දුන් පින්වත් රුවන් මල්ලීට, මෝදනා සිරි අයියාට, එංගලන්තයේ වෙසෙන ලක්මින අයියාට, රෝම නගරයේ රුවන් මල්ලීට, බොලොඤ්ඤා නගරයේ ප්‍රබෝධ මල්ලීට ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා නාපෝලි නගරයේ මූලික වී කටයුතු කරන පූජනීය මහා සංඝරත්නයට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් මේ පින දරුවෙකු ලැබීමට සිටින පින්වත් රුවනි නංගීට අනුමෝදන් වෙලා ඒ පින්වත් මෑණියන්ට, දරු ගැබ දරා සිටින මෑණියන්ට, ඒ වගේම කුසේ පිළිසිඳගෙන සිටින දරු සම්පතට මේ රැස් කරපු පිනේ ආශිර්වාදයත් තෙරුවනේ ආශිර්වාදයත් දෙව් රැකවරණත් ලැබිලා ඒ මෑණියන්ට නිදුක් නිරෝග දරු සම්පත ඊතා සුවසේම මෙලොවට බිහි කරන්නට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් පතනවා. ජනක මල්ලීට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සුජීවත්ව සිටින සෝමා වීරසිංහ මෑණියන්ට පින් අනුමෝදන් වෙලා මෑණියන් දීර්ඝායුෂ ලබත්වා. ප්‍රසන්න නිපුණක කසුන් අයියා ඇතුළු පවුලේ සියලු දෙනාට, සිඟිති නංගිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නාපෝලි නගරයේ සියලුම පින්වත් කල්යාණ මිත්‍රයන්ටත්, කමල් විජේ සූරිය මල්ලීටත්, චලනි නංගීටත්, නාමල් මල්ලීටත්, සුද්දි නංගීටත්, කුමාර මල්ලීටත් මේ සෑම සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු දෙනා නිදුක් නිරෝග සුවයම ලබත්වා, දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. තමන් විදේශගතව ගෙවන ජීවිත කරදර බාධා වලින් තොරව සැනසille ගත කරන්නට ලැබේවා. පවුලේ සියලු දෙනා කරන කියන රැකිරක්ෂා ව්‍යාපාර ආදී දියුණුවටපත් වෙත්වා, සාර්ථකත්වයටපත් වෙත්වා. පවුල්වල දරුමුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දියුණුවටපත් වෙත්වා, සාර්ථකත්වයටපත් වෙත්වා. පින්වතුන්ලගේ ජීවිතවලට පෙනෙන නොපෙනෙන කරදර බාධා තියෙනවා නම් සියල්ලම දුර වෙලා ඊටාම සැනසille පින්වතුන්ලාට තමන්ගේ ජීවිත දැහැමින් ගත කරන්නට ලැබේවා. අද ධර්ම දාන කරපු ඔබට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට, ඒ වගේම පින්වතුන්ලාට මේ බණපද අහද්දී මේ උදෙසා විශාල කැපකිරීමක් කරන ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ ඒ පින්වත් සෑම සියලු දෙනාට, නිරතුරු බණපද අහන මේ පින්වතුන්ලා සියලු දෙනාට ගෞතම සම්බුද්ධ ශාසනය තුලම හොඳට පින් රැස් කරගෙන, ගුණ ධර්ම දියුණු කරගෙන ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.